අදත් ඔයාලව ආයුබෝවන් කියලා මගේ YouTube channel එකට පිළිගන්නවා. අද අපි බලාපොරොත්තු වෙන්නේ ළමයි 2012 කියන A-level paper එකේ ත්‍රිකෝණමිතිය යටතේ තිබුණ ගැටලුව රචනා ප්‍රශ්නය කොහොමද විසඳන්නේ කියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි ගැටලුව විසඳන ආකාරයට එතකොට ළමයි 2012 paper එකේ අපිට ලැබිලා තියෙන ත්‍රිකෝණමිතිය ගැටලුවේ පළවෙනි කොටස ඒ කොටසෙන් ලැබිලා තියෙන ළමයි අපි දන්න තියෙන කොටස් ඉගෙන ගනිද්දී මේක සාකච්ඡා කරලා තියෙනවා. සිතුවිලි අංකණයෙන් ත්‍රිකෝණයක් සඳහා සායන නීතිය උපු කරන්න තමයි අපිට තියෙන්නේ. අපි බලමු කොහොමද ගැටලුව විසඳන්නේ. එතකොට ළමයි සායන නීතිය උපු කරන්න අපිට අවස්ථා තුනක් තියෙනවා. අපි දන්නවා සුළු කෝණී ත්‍රිකෝණය සහ මහ කෝණී ත්‍රිකෝණය කියන මේ අවස්ථා තුනටම සායන නීතිය අපි උපු කරන්න ඕන. අපි බලමු කොහොමද කරගන්නේ. මුලින්ම සුළු කෝණී ත්‍රිකෝණයක් ගන්න. මේක අපි සුළු අංකණය කරගන්න ඕන ළමයි. මම මේක නම් කරගන්න ඒ BC එතකොට මේ කෝණය කැපිටල් A වෙනවා. මේ කෝණය කැපිටල් B වෙනවා. මේ කෝණය කැපිටල් C වෙනවා. එතකොට මේ පාදයේ B සිම්පල් A වෙනවා. අපි දන්නවා සුළු අංකණය නම් කරනකොට ඒ ආකාරයෙන් තමයි නම් කරන්නේ. මේක සිම්පල් B වෙනවා ළමයි. ඒ වගේම මේක සිම්පල් C වෙනවා. අපි දන්නා පාදයේ දිග අපි නම් කරන්නේ සිම්පල් අකුරු වලින්. කෝණයන් අපි නම් කරන්නේ කැපිටල් අකුරු වලින්. ඒ වගේම මේකත් අපිට නම් කරගන්න පුළුවන් ABC මේ කෝණය B වෙනවා. මේ කෝණය කැපිටල් A මේ කෝණය C. මේ පාදයේ දිග සිම්පල් A මේ පාදයේ දිග සිම්පල් C මේ පාදයේ දිග සිම්පල් D. ඒ වගේම ත්‍රිකෝණ අවස්ථාවේ AB C වෙනවා. මේ කෝණය B වෙනවා. මේ කෝණය A වෙනවා. එතන අනුමානයි අපි දන්නවා C කෝණය phi බෙදීම එකක් වෙනවා. මේ පාදයේ දිග සිම්පල් A ළමයි. මේ පාදයේ දිග සිම්පල් C ඉඳන්නවා. මේ පාදයේ දිග සිම්පල් D. අපි බලමු කොහොමද සායන නීතිය ඔප්පු කරගන්නේ කියලා. මම මේ අවස්ථා තුන දෙකම එකවර සුළු කරන්න මම මෙහෙම කොටස් කරගන්න. හරි. එතකොට අපි බලමු සුළු කෝණී ත්‍රිකෝණය කොහොමද මේක විසඳන්නේ. මම යන සුළු කෝණී ත්‍රිකෝණය අපිට මේක කරන්න ළමයි පොඩි අපි දන්නවා පොඩි නිර්මාණයක් කරන්න නම් මම මේ අවස්ථාවේදී ඒ ශීර්ෂයේ ඉඳලා සම්මුඛව තියෙන BC පාදයට ලම්බකයක් නිර්මාණය කරන්න. මේ ලම්බකයේ අඩිය මම D කියලා ගන්නවා. ඒ වගේම මෙතන ලම්බකයක් නිර්මාණය කරන්න. එතකොට මම BC පාදයට ලම්බකය නිර්මාණය වෙන්නේ නැහැ. දික්කල BC පාදයට තමයි ලම්බකය නිර්මාණය වෙන්නේ. ලම්බකයේ අඩිය D කියලා ගන්නවා. මෙතන ඉඳලා ලම්බකයක් නිර්මාණය කරොත් ළමයි එයා C මත වැටෙනවා. C සහ D කියන සාර සමග. එතකොට සුළු කෝණී ත්‍රිකෝණයේ ළමයි මම AD දිග ලිව්වොත් මට එයා ආකාර දෙකකින් ලියන්න පුළුවන්. එකක් තමයි වෙන්නේ AB පාදයෙන් නැත්නම් C දිගටි පාදයේ සම්බන්ධ කරගෙන සහ එහෙම නැත්නම් AC පාදයෙන් නැත්නම් B දිගටි පාදයේ සම්බන්ධ කරගෙන. එතකොට මේ පැත්තෙන් ලියුවොත් ලියන්න පුළුවන් ළමයි ඉතින් විභේදනය වෙනවා C sin B කියලා. මේ පැත්තෙන් අපි ලියුවොත් මෙහා ලියන්න පුළුවන් B sin C කියලා. ඒ වගේම මහ කෝණී ත්‍රිකෝණයේ මට AB ලියන්න පුළුවන්. AB ලියන්න පුළුවන් C sin B එහෙම නැත්නම් B sin මෙතන ළමයි කෝණය අපි දන්නවා සරල රේඛාවක් මත කෝණය අංශ 180යි. එහෙනම් මේ කෝණය phi ඍණ C වෙනවා. B sin phi ඍණ C.
එතකොට අපි දන්නවා sin phi ඍණ c කියන්නේ දෙවෙනි උත්පාදයේ තුල කෝණය. දෙවෙනි උත්පාදයේ තුල sin ධනයි. එහෙමනම් sin phi ඍණ c කියන්නේ sin c කියලා නේද? එහෙනම් මෙතන ඉන්නවා d sin c කියලා. ත්‍රිකෝණී ත්‍රිකෝණී ළමයි ත්‍රිකෝණී අපිට ඔය වගේම AD දිගට යන්න පුළුවන්. AD දිගට යන්න පුළුවන්. කොහොමද AD දිගට යන්නේ? මේ පාදයේ සම්බන්ධව ලියන්න පුළුවන් C sin B. මෙතන කෙලින්ම AD දිග B වෙනවා ළමයි. මෙයාව අපිට ලියන්න පුළුවන් B වරක් 1 කියලා. අපි දන්නවා D වරක් මෙයා ලියන්න පුළුවන් sin phi බෙදීම 2 කියලා. අපි දන්නවා phi බෙදීම 2 කෝණය C වෙලා මේ වෙලාවේදී එමනම් D sin C කියලා කියන්න පුළුවන්. එතකොට අපිට පේනවා අවස්ථා තුනේදීම C sin B සමාන වෙලා තියෙනවා B sin C ට. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන්. අවස්ථා තුනේදීම මොකද වෙන්නේ? C sin B සමාන වෙනවා. C sin B සමාන වෙනවා B sin C ට. මේකෙන් ලැබෙනවා ළම C යට sin C සමාන වෙනවා B යට sin B ට. මේක නම් පළවෙනි සම්බන්ධය විදිහට ගන්න. එතකොට ළමයි මේ විදිහටම අපි දැන් මෙතන නිර්මාණය කරේ A ඉඳලා BC ට ලම්බකයක් නිර්මාණය කරලා අපි මේ සම්බන්ධතාවය ගොඩනගාගත්තා. එතකොට මේ විදිහටම ළමයි අපිට B ඉඳලා AC ට ලම්බකයක් නිර්මාණය කරලා තව සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. අපි ඒක මේ විදිහට ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. ඒක අපි වාක්‍යකින් කිව්වොත් ප්‍රමාණවත් තමයි. අපි බලමු මේක මම පළවෙනි සම්බන්ධතාවය දැන් තියාගන්න. අපි බලමු මේක කොහොමද කියන්නේ කියලා. පළවෙනි සම්බන්ධතාවය විදිහට මේක තියෙනවා. මම කරනවා DC ට AC ට ලම්බකයක් නිර්මාණය කිරීමෙන් BC ට AC ට ලම්බකයක් නිර්මාණය කිරීමෙන් මට ඔප්පු කරගන්න පුළුවන් ළමයි මොකද? B ඉඳලා AC ට ලම්බකයක් නිර්මාණය කරලා මට ඔප්පු කරගන්න පුළුවන් A sin C සමානයි C sin A කියලා මට ඔප්පු කරගන්න පුළුවන්. B ඉඳලා AC ට ලම්බකයක් නිර්මාණය කරොත් A sin C සමානයි C sin A කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන්. එහෙනම් මේකෙන් ලැබෙනවා ළමයි A යට sin A සමානයි C යට sin C කියලා. මේක මම දෙවෙනි සම්බන්ධයේ විදිහට ගත්තොත් එතකොට පළවෙනි සම්බන්ධය සහ දෙවෙනි සම්බන්ධයෙන් එකෙන් හා දෙකෙන් කියලා මට අපේ sin නීතිය ලියාගන්න පුළුවන් තමයි. ඒ පළවෙනි සම්බන්ධයෙන් අපිට එන්න දිනවා C යට sin C සමාන වෙලා තිනවා B යට sin C ට. මෙතන C යට sin C සමාන වෙලා තිනවා A යට sin A ට. එහෙනම් මට මේ එකෙන් හා දෙකෙන් ලියන්න පුළුවන් ළමයි. A යට sin A සමානයි B යට sin B සමානයි C යට sin C කියලා මට ඔප්පු කිරීම කරගන්න පුළුවන් නම් ඔය විදියට. ඒක ගැටලුවේ ඊළඟ කොටසේ ලියලා තියෙන ළමයි මෙන්න මේක පෙන්වන්න තියෙන A සමානයි B ඍණ C වරක් cos A බෙදීම 2 වරක් cosec B ඍණ C බෙදීම 2 කියලා අපි පෙන්වන්න ඕන ළමයි අපෝහණයක් තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ වෙද්දින් ඔප්පු කරලා තියෙන ළමයි sin නීතිය. එහෙනම් sin නීතිය පාවිච්චි කරලා තමයි අපිට මෙයාව අපෝහණය කරගන්න තියෙන්නේ. හරි. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. අපි දන්නවා sin නීතියේ තියෙන්නේ
simple a බෙදීම sin a සමානයි simple b බෙදීම sin b සමානයි simple c බෙදීම sin c කියලා තමයි ඔප්පු කරගන්නේ. එතකොට මේකෙන් ළමයි මට මෙහෙම ලියන්න පුළුවන්. කොහොමද? මට ලියන්න පුළුවන් a බෙදීම sin a සමානයි මම මේකෙන් ළමයි මෙයාව අඩු කරනවා b ඍණ c බෙදීම sin b ඍණ sin c මේ අනුපාතය සමාන වෙනවා ළමයි. sin නීතියට අනුව. එතකොට මම මේක ප්‍රසාරණය මම මේක පාවිච්චි කරගෙන තමයි අපෝහණය සිද්ධ කරන්න යන්නේ. මෙතන b ඍණ c පදයක් තියෙනවා. මෙතන a පදයක් තියෙනවා. අපි මේ sin b ඍණ sin c ගෙන් කොහොමද අර පෙන්නන්න තියෙන සම්බන්ධතාවය ගොඩනගා ගන්න කියලා අපි බලමු. මම මේකෙදි මෙහෙම දෙයක් කරනවා ළමයි. මෙයා මේ පැත්තේ මම එහෙම ලියා ගන්නවා. මට දැන් සුළු කිරීමක් පේන්නේ නැහැ මේ පැත්තේ. මම මේ පැත්තේ b ඍණ c මම මේ පැත්තේ මෙහෙම වැඩක් කරනවා. sin b ඍණ sin c කියන්නේ මේ දෙන්න පද sin පද දෙකක අන්තරයක් තියෙන්නේ. මෙයා මම ගුණිතයක් විදිහට ප්‍රකාශ කරනවා. අපි දන්නවා sin ඍණ sin කියන්නේ 2i cos sin කෝණ දෙකෙන් ඕන ළමයි කෝණ දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන්න ඕන. කෝණ දෙක අඩු කරලා දෙකෙන් බෙදෙන්න ඕන. හරි. එතකොට අපි දන්නවා මේ ABC කියන්නේ ළමයි ත්‍රිකෝණයක කෝණ. එහෙමනම් අපි දන්නවා A ධන B ධන C සමාන වෙන්න ඕන අංශක 180කට. එහෙම නැත්නම් රේඩියන් 5 වල. එතකොට මෙතන B ධන C කියන කෙනා මම උත්තර කරගත්තොත් සමාන වෙන්න ඕන 5 ඍණ Aට. එතකොට B ධන C බෙදීම 2 කියන කෙනා උත්තර කරොත් මෙතනින් මම ලියන්න පුළුවන් ළමයි 5 බෙදීම 2 ඍණ A බෙදීම 2 කියලා. හරි. මම යාව මෙතෙන්ට ආදේශ කරන්න. එතකොට බලන්න. මෙතන ලැබෙනවා A බෙදීම sin A සමානයි B ඍණ C බෙදීම 2i cos 5 බෙදීම 2 ඍණ A බෙදීම 2 මෙතන එනවා sin b ඍණ c බෙදීම 2. අපිට පේනවා ළමයි දැන් මේක සුළු කරනකොට මේ cos 5 බෙදීම 2 ඍණ a බෙදීම 2 කියලා කියන්නේ 5 බෙදීම 2 කියලා කියන්නේ ළමයි මෙන්න මේ උද්දපාදය පළවෙනි උද්දපාදය තුල වෙන්නේ. අපි දන්නවා සිරස් අක්ෂයෙන් සහ cos මාරු වෙන්න ඕන sin වලට. එහෙනම් මෙතනින් ලැබෙන්නේ sin a බෙදීම 2ක්. එතකොට මේ පැත්ත සුළු කිරීම අපිට තේරෙනවා. මෙතන sin a බෙදීම 2ක් ඉන්නේ. අපිට පෙන්නන්න තියෙන උත්තරේ sin a බෙදීම 2ක් නැහැ ළමයි. එහෙනම් එයා සුළු වෙන්න ඕන. ඒ කියන්නේ අපි මෙන්න මේ sin a කියන කෙනා අර්ධ කෝණ වලින් ලියා ගන්න ඕන. එහෙමනම් මම මෙතන සුළු කිරීම කරන ගමන්ම මම මෙතන sin a කියන කෙනා අර්ධ කෝණ වලින් ප්‍රකාශ කරන්නේ. එහෙනම් මෙතන ලැබෙනවා මට a බෙදීම 2යි sin a බෙදීම 2 cos a බෙදීම 2 සමානයි මෙතන සුළු කිරීම වෙන්නේ b ඍණ c මෙතන සුළු වෙනවා ළමයි 2යි sin a බෙදීම 2 මෙතන එනවා sin b ඍණ c බෙදීම 2. එතකොට අපිට අවශ්‍ය උත්තරේ දැන් ලැබිලා තියෙන ළමයි sin a බෙදීම 2ට sin a බෙදීම 2 සුළු වෙනවා 2ට 2 සුළු වෙලා යනවා. එතකොට මේක උත්තර කරොත් තමයි අපිට අවශ්‍ය උත්තරේ ලැබෙනවා. a සමානයි මේක හදාගන්න පුළුවන්. මෙතන ඉතිරි වෙන්නේ ළමයි a බෙදීම cos a බෙදීම 2ක්. මම දෙන්න යන a බෙදීම cos a බෙදීම 2ක් ඉතිරි වෙනවා මෙතන. සමානයි මෙතනින් ඉතිරි වෙන්නේ b ඍණ c බෙදීම sin b ඍණ c බෙදීම 2. මම තාම පියවරක් විදිහට ලියන්න. b ඍණ c බෙදීම sin b ඍණ c බෙදීම 2. එතකොට මම මේක b ඍණ c බෙදීම sin b ඍණ c බෙදීම 2. අපි දන්නවා එක බෙදීම sin b ඍණ c බෙදීම 2 කියලා කියන්නේ cosec
B ඍණ C බෙදීම 2 මේක හරස් ගුණ කරන්න පුළුවන්. එතකොට සමාන වෙනවා A සමාන වෙනවා B ඍණ C වරක් cos A බෙදීම 2 වරක් එකයට sin කියලා කියනවා cosec B ඍණ C බෙදීම 2 අපිට පෙන්නන්න තියෙන උත්තරේ ලැබෙනවා. කොහොමද අපි ආව ගත්තේ? අපි ඔප්පු කරගත්ත sin නීතිය පාවිච්චි කරලා අපෝහණයක් විදිහට තමයි අපි දෙවනි කොටස හදාගත්තේ. ඊළඟ කොටසේ අපිට තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය තීටාගේ ඕනම අගයක් සඳහා මෙන්න මේ ලියලා තියෙන ප්‍රකාශනය තීටාගේ ඕන තාත්වික අගයක් සඳහා මෙන්න මේ ලියලා තියෙන කෙනා. ඒ කියන්නේ tan තීටා ඍණ 2යි tan තීටා ඍණ 5 බෙදීම 4 කියන කෙනා මෙන්න මෙයාට ඍණ 7 හා 1 අතර අගයක් ගන්න බෑ කියලා පෙන්වන්න කියලා කියනවා. ඍණ 7 හා 1 අතර අගයක් ගන්න බෑ කියලා මෙයාට පෙන්වන්න කියලා අපි කියනවා. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපි දැන් මෙයාට මෙන්න මේ ප්‍රකාශනයට නමක් දාගත්තොත් මේක සුළු කරගන්න ලේසි වෙයි ළමයි. මම මෙයාව ගන්නම් කැමති එකක් විදිහට ගන්න. මම මෙයාව ගන්නම් නියතයක් විදිහට ගන්න. මම මෙයාව k කියලා ගන්නවා. එතකොට අපි පෙන්වන්න ඕන මෙන්න මේ k ට ඍණ 7 හා 1 අතර අගයක් ගන්න බෑ කියලා තමයි අපි පෙන්වන්න ඕන. මෙන්න මේ k ට. හරි. අපි මේක සුළු කරගෙන යන්න බලන්න. අපි දන්නවා tan θ ඍණ මෙතන ප්‍රසාරණය වෙන්නේ tan a ඍණ b ස්වරූපයෙන් තියෙන්නේ. එතකොට මේක ප්‍රසාරණය වෙනකොට ළමයි අපි දන්නවා tan θ ඍණ tan 5 බෙදීම 4 බෙදීම 1 ධන tan θ වරක් tan 5 බෙදීම 4 ලැබෙනවා. මම මෙතන වරණක් දාගන්න. දෙකෙන් ගුණ වෙන්න ඕන නිසා සමානයි k තියෙනවා. අපි දන්නවා tan 5 බෙදීම 4 කියන්නේ 1යි ළමයි. මම ඒක මෙතනට ආදේශ කරගන්න ගමන් අපි මේක සුළු කිරීම කරගෙන යනවා. එතකොට මෙතන ලැබෙනවා tan θ ඍණ 2යි. මෙතන ලැබෙනවා tan θ ඍණ 1 බෙදීම මෙතන tan 5 බෙදීම 4 කියන්නේ 1යි. එතකොට ඉතින් යට ලැබෙනවා 1 ධන tan θ සමානයි k කියලා කියනවා. ඊට පස්සේ ළමයි මම මේක හරස් ගුණ කරන්නම්. ඒ කියන්නේ පොදු හරයක් ගන්නම් 1 ධන tan θ දෙපැත්තෙම. ඊට පස්සේ a එන පොදු හරය මම හරස් ගුණ කරලා එකපාර ලියන්න. හරි. එතකොට මෙතන 1 ධන tan θ පොදු හරයක් එනකොට මෙතන එනවා tan θ වරක් 1 ධන tan θ. මෙතන තියෙන්නේ ඍණ 2 වරක් tan θ ඍණ 1 ධන tan θ කින් k ගුණ වුණාම k වරක් 1 ධන tan θ එනවා. හරි. අපි මේක වරහන් ඉවත් කරගමු. එතකොට මෙතනින් ලැබෙනවා tan θ පදයක්. මෙතනින් ලැබෙනවා tan වර්ග θ පදයක්. මෙතනින් ලැබෙනවා ඍණ 2යි tan θ පදයක්. මෙතනින් ලැබෙනවා ඍණයි ධන 2. මෙතනින් ලැබෙනවා k පදයක් සහ k tan θ පදයක්. මම මේ ටික ඔක්කොම එක පැත්තකට ගේන්නම්. ඒත් එක්කම සමාන පද අපි සුළු කරලා ලියගමු. tan වර්ග θ පදයක් තියෙනවා. එයාට සමාන පදයක් නැහැ. මම යාව එහෙමම තියාගන්න. එතකොට මෙතන ළමයි tan θ ඍණ 2යි tan θ කියලා කියන්නේ ඍණ tan θ වෙනවා. මේ k tan θ මේ පැත්තට ගෙනාවම ඍණ k tan θ වෙනවා. මම ඍණ ලකුණක් එක්ක tan θ එකක් එළියට ගත්තොත් මෙතන එනවා 1 ධන k වරක් tan θ කියලා. මෙතන තියෙන ළමයි ධන 2 k මේ පැත්තට එනකොට ඍණ k වෙනවා. එතකොට නියත පදයේ විදිහට 2 ඍණ k හැදෙනවා. එතකොට ළමයි මේක දිහා බලපු ගමන් අපිට දැක්ක ගමන් මේක අඳුර ගන්න පුළුවන්. මේ තියෙන්නේ tan θ වල වර්ගජ සමීකරණයක් තමයි අපිට අවිල්ල තියෙන්නේ. එතකොට θ වල තාත්වික θ සඳහා ළමයි තාත්වික θ ගයන් සඳහා මෙන්න මේ වර්ගජ සමීකරණයට තාත්වික විසඳුම් එන්න නම් අපි දන්නවා වර්ගජ සමීකරණ පාඩේදී මේදී අපි මේව කතා කරනවා. මේ වර්ගජ සමීකරණයේ විවේචකය ළමයි ධන හෝ ශූන්‍ය වෙන්න ඕන. හරි. එහෙමනම් මෙයාගේ විවේචකය ධන හෝ ශූන්‍ය වෙන්න ඕන කියලා අරගෙන අපි සම්බන්ධතාවයක් ගොඩනගා ගමු. හරි. මම මේ පැත්ත සුළු කිරීම කරන්න. එතකොට මෙයාගේ විවේචකය ඩෙල්ටා ධන හෝ ශූන්‍ය වෙන්න ඕන. මට ඒකෙන් අනුගමනය වෙන විදිහට මම ලියන්නම්.
කොහොමද මෙයාගේ විවේචකය ලියන්නේ ළමයි? අපි දන්නවා විවේචකය සාධාරණ වර්ග සමීකරණයක විවේචකයේ b වර්ග ඍණ 4ac. එහෙමනම් ඒක මෙයාට අපි ආදේශ කරමු. ඍණ b විදියට ඉන්නේ ළමයි ඍණ එක වරක් k ධන 1. එහෙමනම් 1 ධන k වරක් ඍණ එක වරක් k ධන 1 වර්ගය b වර්ග ඍණ 4 ඒ විදිහට ඉන්නේ ළමයි tan θ ගේ වර්ග පදයේ සංගුණක 1යි a c විදිහට ඉන්නේ 2 ඍණ k. 2 ඍණ k. මෙයා ධන හෝ ශූන්‍ය වෙන්න ඕන ළමයි. හරි. අපි මේක සුළු කිරීම කරගමු. එතකොට මොකද වෙන්නේ? මෙතන 1 ධන k ගේ පූර්ණ වර්ගයක් ලැබෙනවා. මෙතන මට ඍණ 4 වරක් 2 ඍණ k කියලා එකක් එනවා. ධන හෝ ශූන්‍ය වෙනවා. මේක සුළු කිරීම කරොත් පළවෙනි පදයේ වර්ගයෙන් ධන එකක් ලැබෙනවා. පද දෙකේ ගුණිතය දෙගුණයෙන් ධන 2යි k ලැබෙනවා. අවසාන පදයේ වර්ගයෙන් ධන k වර්ගය ලැබෙනවා. මෙතන සුළු වුණොත් 4 වරක් 2 ඍණ 8යි ඍණයි ධන 4යි k ලැබෙනවා. මෙයා ධන හෝ ශූන්‍ය විය යුතුයි. අපි බලමු සමාන පද සුළු කරගමු. එතකොට මෙතනින් k වලින් වර්ගජ සමීකරණයක් ලැබෙන්න ඕන. වර්ගජ සමීකරණයක් k වර්ගය ධන 2යි k ධන 4යි k ඔක්කොම ධන 6යි k ධන 1 ඍණ 8 කියලා කියන්නේ ඍණ 7. මෙයා ධන හෝ ශූන්‍ය වෙන්නේ. එතකොට තමයි මෙයාගේ සාධක දැම්මම අපිට එනවා k ධන 7යි k ඍණ 1යි. k ධන 7යි k ඍණ 1යි. බලන්න k වර්ගය ඍණ k ධන 7යි k ධන 6යි k ඍණ 7 ලැබෙනවා. එතකොට අපි බලමු මේකේ අපි මෙයාගේ ප්‍රස්ථාරයක් ගොඩනගුවොත් මේ තියෙන්නේ k වර්ග සංගුණකය ධනවන වර්ගපදයේ සංගුණකය ධනවන ශ්‍රිතයක්. එතකොට මෙයා අවම ශ්‍රිතයක් වෙන්න ඕන ළමයි. මෙයා අවම ශ්‍රිතයක් වෙන්න ඕන. මෙයා ශූන්‍ය වෙන්නේ ඍණ 7 සහ 1ේදී. ඍණ 7 සහ 1ේදී සමානතාවය තියෙනවා කියලා කියන්නේ මෙයා කියන්නේ 2යි වෙනවා ළමයි. ධන හෝ ශූන්‍ය කියලා කියන්නේ x අක්ෂයෙන් උඩ පිහිටන්න ඕන. ඒ කියන්නේ පරාසය මෙන්න මේ කොටස දිය යුතුයි. හරි. එහෙනම් මේකේ මට ලියන්න පුළුවන්. එම නිසා මොකද වෙන්නේ? k අයත් වෙනවා ළමයි. ඍණ අනන්තය ඍණ 7 සංයුක්ත වරහන් මේලය ධන 1 ධන අනන්තය. මෙතන සංයුක්ත වරහන්. එහෙනම් මේකෙන් අපිට කියන්න පුළුවන් ළමයි k සඳහා අපි k කියලා ගත්තේ මෙන්න මේ සම්බන්ධය මෙන්න මේ ප්‍රකාශනය k සඳහා ඍණ 7 හා 1 අතර අගයන් ගත නොහැකි කියලා කියන්න පුළුවන්. k ට ගන්න පුළුවන් අගයන් තියෙන ළමයි ඍණ 7 ඇතුළුව ඍණ අනන්තයට අගයන් සහ ධන 1 ඇතුළුව ධන අනන්තයට යන අගයන්. ඒක නිසා එම නිසා දෙන ලද ප්‍රකාශනයට ඍණ 7 හා 1 අතර අගයන් ගත නොහැක. මේ විදිහට ලියලා අපිට උත්තර ඉවර කරගන්න පුළුවන් ළමයි. ගැටලුවේ ළමයි C කොටස විදිහට අපිට තියෙන්නේ මෙන්න මේ දීලා තියෙන ප්‍රකාශනය මෙන්න මේ A ධන B cos 2 θ alpha ස්වරූපයෙන් alpha කියන්නේ θ ගෙන් ස්වයක්ත කෝණයක් කියලා අපිට දීලා තියෙනවා ළමයි. මෙන්න මේ ස්වරූපයෙන් මෙයාව හදාගන්නේ කොහොමද කියලා අපිට පෙන්වන්න කියලා කියන්නේ. හරි. අපි බලමු කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. අපි දන්නවා දැන් මේ පෙන්වන්න තියෙන ස්වරූපය දිහා බැලුවම තමයි මේකේ cos 2 θ පදයක් තියෙන්නේ. සහ cos 2 θ පදයක් එක්ක තාම මොකක් හරි කෝණයක් හැදෙන ඓක්‍යයක් ඇවිල්ලා තියෙනවා මෙතන. හරි. ඒ කියන්නේ අපි cos 2 θ එකක් ප්‍රධාන වශයෙන් මෙයාගේ හදාගන්න ඌමනයි කියලා අපිට බලපු ගමන් තේරෙන්න ඕන. හරි. එතකොට අපි බලමු මෙතන තියෙනවා ළමයි cos වර්ග පදයක්. ඒ වගේම මෙතන තියෙනවා sin වර්ග පදයක්. අපි දන්නවා cos 2 θ කියන සූත්‍රය cos වලින් විතරක් අපිට ප්‍රකාශ කරන්නත් පුළුවන්, sin වලින් විතරක් අපිට ප්‍රකාශ කරන්නත් පුළුවන්. හරි. අපි බලමු cos 2 θ මට ලියන්න පුළුවන් මෙහෙම තමයි. 2 cos වර්ග θ ඍණ 1 කියලා ලියන්න පුළුවන්. මම මේකෙන් cos වර්ග θ උක්ත කරොත් මට ලැබෙනවා cos වර්ග θ සමාන වෙනවා කොහොමද? cos 2 θ ධන 1 cos 2 θ ධන 1 බෙදීම 2 කියලා. හරි.
එතකොට මම මේ ගැටලුවේ තියෙන 5යි cos වර්ග θමනේ. මම එකපාරම යාව මෙතන හදාගන්න. එතකොට එනවා 5යි cos වර්ග θ සමානයි. මේක 5න් ගුණ වෙන්න ඕන. එතකොට එනවා 5 බෙදීම 2යි cos 2යි θ ධන 5 බෙදීම 2. මම මේ පදය වෙන වෙනම දෙක වෙන වෙනම දෙන්නට දෙවෙනි එක ලියුවා. ඊළඟට 5න් ගුණ කිව්වා. ඔය වගේම මට sin වර්ග θටත් දාන්න cos 2යි θ කෙනකින් හදාගන්න පුළුවන් ගම. එතකොට අපි බලමු අපි දන්නවා cos 2යි θ සමාන වෙනවා. අපි දන්නවා 1 ඍණ 2යි sin වර්ග θට 1 ඍණ 2යි sin වර්ග θට මම මේකේ sin වර්ග θ උත්ත කෙරුවොත් මට ලැබෙනවා 1 ඍණ cos 2යි θ බෙදීම 2 කියලා. නමුත් ගැටලුවේ තියෙන ළමයි අපිට 29යි sin වර්ග θ. මම එයාව මේක පාරිශුද්ධ කරගන්න හදාගන්න. 29යි sin වර්ග θ පදයක් මෙතන හදාගත්තොත් මෙතන එනවා 29 බෙදීම 2. මෙතන එනවා ඍණ 29 බෙදීම 2යි cos 2යි θ පදයක් ලැබෙනවා. එතකොට තමයි අපිට මේ අගයන් දෙක මේ ලැබිච්ච 29යි sin වර්ග θ වෙනකොට මෙයාව ආදේශ කරන්න පුළුවන්. ඒ වගේම 5යි cos වර්ග θ වෙනකොට මට මෙයාව ආදේශ කරන්න පුළුවන්. හරි. මම එතකොට මේ සම්බන්ධතාවය ලියලා එයාගේ මෙන්න මේ පද දෙක වෙනකොට මේ අපි ලබාගත්ත පද දෙක ආදේශ කරමු. හරි. බලමු. 5යි cos වර්ග θ ධන 18යි cos θ sin θ ධන 29යි sin වර්ග θ. මේකට මම ආදේශ කරන්නම්. මෙතන ලැබෙනවා ළමයි 5 බෙදීම 2යි cos 2යි θ ධන 5 බෙදීම 2. මෙතන ලියන්න පුළුවන් ළමයි අපි දැන් cos 2යි θ පදයක් හැදෙන්නේ මෙතන තියෙන්නේ 18යි cos θ sin θ. අපි දන්නවා මෙතන මම දෙකේ ඉලක්කමක් එක්කම sin θ cos θ පදයක් හදාගත්තොත් මට sin 2යි θ දෙක ආදේශ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මට මෙතන ලියන්න පුළුවන් 9යි sin 2යි θ කියලා. එතකොට එකම කෝණයෙන් ලැබෙනවා. මෙතන ලැබෙනවා ළමයි 29 බෙදීම 2යි ඍණ 29 බෙදීම 2යි cos 2යි θ. දැන් අපි බලමු සමාන පද සුළු කරලා දාගමු ළමයි. මෙතන එනවා මම මේ සමීකරණයෙන්ම අවශ්‍ය නම් දෙකේ ඉලක්කමක් පොදුවට ගන්න පුළුවන්. බෙදීම දෙකක් පොදුවට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ තියෙන විදිහටම සුළු කරගන්නත් පුළුවන්. හරි. අපි බලමු මේ විදිහට තියෙන විදිහටම සුළු කරගමු. එතකොට ලැබෙනවා මෙතන 5 බෙදීම 2 ධන 29 බෙදීම 2 කියලා කියන්නේ ළමයි පොදු හරයක් ගත්තොත් 2 29 ධන 5යි කියලා කියන්නේ 34යි 34 බෙදීම 2යි කියලා කියන්නේ 17යි. ඒ වගේම මෙතන තියෙනවා 9යි sin 2යි θ පදයක්. යාව මම එහෙම ලියන්නම්. මෙතන ලැබෙනවා ළමයි ඍණ අපි දන්නවා මෙතන 5 බෙදීම 2යි cos 2යි θ ඍණ 29 බෙදීම 2යි cos 2යි θ තියෙන්නේ. එතකොට දෙක පොදු හරයකට ගත්තොත් 5 ඍණ 29 කියලා එන්නේ. ඒ කියන්නේ ඍණ 24 බෙදීම 2. ඒ කියන්නේ ඍණ 12යි cos 2යි θ පදයක් මෙතනින් හැදෙනවා. එතකොට ළමයි මේක දිහා බැලුවම මම මේ 17 කියන කෙනා හිමම තියාගන්නම් ළමයි. මොකද මෙතන A කියලා පදයක් තියෙනවා තනි පෙන්න ගන්න ඕන තනි නියතයක් ඉන්නවා. අපි හිතමු A 17 තමයි මේ ඉන්නේ කියලා. එතකොට මේ පද දෙකට ළමයි අපි දන්නවා 9යි sin 2යි θ ඍණ 12යි cos 2යි θ මේ පද දෙකට තුනේ ඉලක්කමක් පොදු. මම යාව ඉවතට ගන්නම්. එතකොට මට මෙතන හැදෙන රටාව අඳුර ගන්න පුළුවන්. එතකොට මෙතන එනවා 3යි sin 2යි θ ඍණ මෙතන 4යි cos 2යි θ. හරි. දැන් ළමයි අපිට මේක දැක්ක ගමන් දැන් පෙන්වන්න තියෙන උත්තරේ හදාගන්න ලේසි කියලා අපිට පේනවා. මොකද මෙතන අපි හදාගන්න ඕන ළමයි cos කෝණ දෙකක ඓක්‍යයක්. මෙතන තියෙන්නේ ඓක්‍යයක්. ඒ කියන්නේ අපි මෙතන හදාගන්න ඕන රටාව cos ඍණ sin ගුණිතයක් අපි මෙතන හදාගන්න ඕනේ. ඒ රටාවක් අපි මෙතන හදාගන්න ඕනේ. එහෙමනම්
මෙතන අපිට ළමයි මෙතන මොකක් හරි කෝණයක් එන විදිහට අපි මෙතන අනුපාතයක් හදාගන්න ඕන. අපි දන්නවා ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග විදිහට ගත්තොත් 3 සහ 4 මේක 3 මේක 4 කියලා ගත්තොත් මෙයා කර්ණයේ දිග 5 වෙනවා. එහෙමනම් මෙතන පහේ ඉලක්කමකින් මම මේ දෙන්නව බෙදුවොත් මට මෙතන ත්‍රිකෝණමිතික අනුපාතයක් දාගන්න පුළුවන් යම් කෝණයක. හරි? අපි බලමු මෙතන අපි හදාගන්න ඕන ළමයි cos කෝණ දෙකක අයිතියක්. ඒ කියන්නේ cos sin ගුණිතයක්. එහෙමනම් මෙතන cos කෝණයක් එන විදිහට කෙනෙක් තමයි මෙතන හදාගන්න ඕන. හරි? එතකොට මම මේත් එක්කම ළමයි මෙතන ඍණ ලකුණක් ඉස්සරහට ගන්නම්. එතකොට මම මෙතනින් සුළු කිරීම කරන්න ගන්න. මෙතන තියෙනවා 17 මම ඍණ ලකුණක් එළියට ගන්න. එතකොට එනවා ඍණ 3යි. මේ පද දෙක මාරු වෙනවා. cos 2යි θ. sorry 4 වරක් cos 2යි θ ඍණ 3 වරක් sin 2යි θ එනවා. මම අර කලින් කිව්වා වගේ මෙතන මම පහෙන් බෙදන්නම්. පහෙන් බෙදන්න නම් ළමයි මෙතන බෙදීම පහක් වෙන නම් මෙතන පහෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් මෙතන 15 කියලා වෙනවා. 3 වරක් 5 15 වෙනවා. මම මෙතන හදන්නම් 4 බෙදීම 5යි cos 2යි θ ඍණ 3 බෙදීම 5යි sin 2යි θ. අපි හදා ගන්න ඕන ළමයි පෙන්වන්න තියෙන උත්තරේ බැලුවම මම අර කලින් කිව්වා වගේ cos sin ගුණිතයක්. එහෙමනම් මම මෙතන ඍජුකෝණී ත්‍රිකෝණය මම අර්ථ දක්ව ගන්නම් මේ විදිහට. මෙතන alpha කියලා හිතමු අපි. මෙතන cos theta cos alpha එන විදිහට අපි හදා ගන්න ඕන. එහෙමනම් මේ පාදේ 4යි, මේ පාදේ 5යි, මේ පාදේ 3ක් වෙන්න ඕන. හරි. එහෙමනම් මම මෙතන නම් කරගන්න 17 ඍණ 15යි. මෙතන මම ලියන්නම් cos 2යි θ cos alpha ඍණ sin 2යි θ sin alpha මෙතන ඉස්සරහින් ළමයි අපි ලියන්න ඕන අපි මේ ගත්ත කෙනාගේ cos alpha සමානයි 4 බෙදීම 5ද sin alpha සමානයි 3 බෙදීම 5ද මේක ඉස්සරහින් ලියන්න. මෙතන ඉන්න නිසා යටින් ලියුවා. එතකොට මෙතන දාගන්න පුළුවන් 17 ඍණ 15යි මේ තියෙන ළමයි cos 2යි θ ධන alpha කියන කෙනාගේ ප්‍රසාරණය නේ. cos 2යි θ cos alpha ධන තියෙන නිසා ඍණ sin 2යි θ sin alpha කියලා ලැබෙනවා. එතකොට මෙයාව අපිට ලියන්න පුළුවන් a ධන b cos 2යි θ ධන alpha මෙයාගේ a සමාන වෙන්නේ 17ට b සමාන වෙන්නේ ඍණ 15ට alpha කවුද කියලා අපි උඩ පෙළිය අපි පෙන්වමු. හරි. එහෙනම් අපිට මේ දීලා තියෙන ප්‍රකාශනය මේ ස්වරූපයෙන් මේ විදිහට ඔප්පු කිරීම කරගන්න. ගැටලුවේ ඊළඟ කොටස විදිහට තියෙන ළමයි අපිට සාධාරණ විසඳුම් සොයන්න. නමුත් සාධාරණ විසඳුම් හොයන්න ඕන අපි කලින් ඔප්පු කිරීම පාවිච්චි කරලා තමයි අපිට මේක කරන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ දීලා තියෙන සමීකරණය තමයි අපි සාධාරණ විසඳුම් හොයන්න ඕන. අපි බලමු මෙයාව කොහොමද කලින් අපි ඔප්පු කරගත්ත කෙනාට සම්බන්ධ කරගන්නේ කියලා. ඒක මට කරන්න ළමයි මේක වරහන් ඉවත් කරලා අපි බලමු කවුද මෙතනින් ලැබෙන්නේ කියලා. හරි. මම මේක වරහන් ඉවත් කරන්න. මෙතන එනවා එතකොට 8යි පළවෙනි පදේ වර්ගයේ cos වර්ග θ ධන 2යි sin cos වර්ග x sin x cos x ධන sin වර්ග x. එතනින් ලැබෙනවා ළමයි ධන 2යි cos වර්ග x ධන පද දෙකේ ගුණිතයේ දෙගුණය 10යි sin x cos x අවසාන පදේ වර්ගය 25යි sin වර්ග x සමානයි 19. හරි. මේක 8ෙන් ගුණ වෙන්න ඕන මේක 2කින් ගුණ වෙන්න ඕන තමයි. එතකොට මෙතනින් එනවා 8යි cos වර්ග x ධන 16යි sin x cos x
මෙතනින් එනවා 8යි sin වර්ග x. මෙතනින් ලැබෙනවා 2යි cos වර්ග x ධන 20යි sin x cos x ධන 50යි sin වර්ග x සමානයි 19යි කියලා අපිට ලැබෙනවා. සමාන පද එකතු කරමු ළමයි. අපිට එනවා මෙතන 8යි 2යි cos වර්ග x ඔක්කොම 10යි cos වර්ග x. මෙතනින් ලැබෙනවා 16යි sin x cos x 20යි sin x cos x ඔක්කොම 36යි sin x cos x ධන මෙතන තියෙනවා 8යි sin වර්ග x මෙතන තියෙනවා 50යි sin වර්ග x ඔක්කොම 58යි sin වර්ග x සමාන වෙනවා 19ට. මේක දිහා බැලුවම ළමයි වම් පැත්තේ දෙකේ ඉලක්කමක් පොදුයි හැම පදයකටම. එතකොට මම දෙකේ ඉලක්කම ඉවතට ගන්න. එතකොට එනවා 5යි cos වර්ග x ධන 18යි sin x cos x ධන 29යි sin වර්ග x සමානයි 19. එතකොට ළමයි මේ වරහන ඇතුලේ ලැබිච්ච කෙනා තමයි අපි මීට කලින් පියවරේදී ඔප්පු කරගත්තේ. එයාට ලැබුණු උත්තරේ තමයි ළමයි මේ ලියලා තියෙන්නේ. හරි. එතකොට මම මෙයාව මෙතෙන් ආදේශ කරන්නම්. එතකොට ලැබෙනවා දෙවරක් 14 ඍණ 15යි වරහන මාරු කරන්න 14 ඍණ 15යි cos 2යි θ ධන ඇල්ෆා සමානයි 19යි කියලා ලැබෙනවා. එතකොට මම මේක වරහන් ඉවත් කරොත් 34යි ඍණ 30යි cos 2යි θ ධන ඇල්ෆා සමානයි 19 වෙනවා. එතකොට අපි මෙතන සුළු කිරීම කරගත්තොත් ළමයි මෙතන එන්නේ මම මේ ඔක්කොම ටික එක පැත්තකට අරන් ආවිලා සුළු කරන්න නැත්නම් මේ 34 එහා පැත්තට ගෙනියන්න. එතකොට අපිට ලැබෙනවා එතකොට අපිට ලැබෙනවා 34න් 19 මේ 34 එහා පැත්තට ගියාම ඍණ 34 වෙනවා. එතකොට මෙතෙන් ලැබෙනවා ඍණ 30යි cos 2යි θ ධන ඇල්ෆා සමානයි ඍණ 34 ධන 19 කියලා කියන්නේ ඍණ 15යි නම. ඍණ 15යි. එතකොට ඍණ 30න් දෙපැත්තම බෙදුවොත් තමයි අපිට එනවා cos 2යි θ ධන ඇල්ෆා සමානයි භාගයයි කියලා අපිට ලැබෙනවා. හරි. එතකොට අපිට මෙයාට සූත්‍ර ආදේශ කරලා සාධාරණ විසඳුම් ලියන්න තමයි තියෙන්නේ. හරි. මම ඒක මෙතන ලියන්න. අපි බලමු කොහොමද ලියන්නේ කියලා. අපි දන්නවා ඇල්ෆා කියන්නේ කවුද කියලා අපි කලින් පියවරේ පෙන්නුවා. ඒකත් අපි මෙතන අවශ්‍ය නම් ලියමු. මෙතන එනවා cos 2යි θ ධන ඇල්ෆා සමානයි භාගයයි. අපි දන්නවා cos වල භාගය ලැබෙන්නේ 5 බෙදීම 3ේදී එහෙම නැත්නම් අංශක නම් 60ේදී. එතකොට මේකට සූත්‍ර ආදේශ කරොත් අපි දන්නවා 2යි θ ධන ඇල්ෆා සමාන වෙනවා 2යි n5 ධන හෝරින 5 බෙදීම 3ේදී. එතන n අයත් නිකිල කියලා ලියවෙන්න ඕන ළමයි. ඒක අනිවාර්ය පියවරක්. එතකොට 2යි θ උක්ත කරොත් අපි දන්නවා 2යි n5 ධන හෝරින 5 බෙදීම 3යි ඍණ ඇල්ෆා කියලා එනවා. එතකොට θ උක්ත කරුවොත් අපිට එනවා n5 ධන හෝරින 5 බෙදීම 6 ඍණ ඇල්ෆා බෙදීම 2. මෙයාගේ n අයත් නිකිලයක්. ඒ වගේම ඇල්ෆා කියන්නේ අපි කැමති විදිහට ලියන්න තමයි cos inverse. අපි ගත්තේ 5න් 4 කියලා ලියන්න පුළුවන්. ඒකත් අවශ්‍ය නම් මෙතන ලියලා තියන්න. එතකොට මේ විදිහට අපිට මේ දීලා තියෙන සමීකරණයට සාධාරණ විසඳුම් ගොඩනගා ගන්න පුළුවන්.